සම්මා සම්බුදු සරණයි ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාවයි අපි ආරම්භ කරන්නේ. සොපින්වත්නි, අද දවසේදීත් ඇති සැටියෙන් දකින්නට ඔබට නිවැරදි මාර්ගෝපදේශය පසක් කර දෙන්නට නොයසේනම් මේ ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාළ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව පවත්වන්නට තම සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ කුඩා බුද්ගමුවේ අංක 165 දරණ නිවසේ පදිංචි රෝහිණී නාරංගොඩ මහත්මිය, ක්වින්ටස් පෙරේරා මහත්මයා සහ පාමංකඩ නන්දිමිත්‍ර පෙදෙසෙහි පදිංචි ගර්ටි අබේවික්‍රම යන සොයුරු සොයුරියන් විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බං භික්ඛවේ ආදිත්තං කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං චක්කුම් භික්ඛවේ ආදිත්තං රූප ආදිත්තා චක්කු විඤ්ඤාණං ආදිත්තං චක්කු සම්පස්සෝ ආදිත්තෝති. ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද ඔබට අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ තිබෙන යථාර්ථය ගැන තාම පැහැදිලිව කියවෙන වටිනාම සූත්‍ර දේශනාවක් ගැන. අපි ලෝකය ගැන ඉගෙන ගන්නවා කියලා කියන්නේ උගාක් දුර යන්න ඕනේ නැහැ ලෝකය ගැන ඉගෙන ගන්න. උගාක් අය හිතේ ලෝකය ගැන ඉගෙන ගන්නවා කියනකොට අපි තාරකා විද්‍යාව ඉගෙන ගන්න ඕන කියලා. ඒව නැත්තම් අපි භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ඕන කියලා. එහෙම නැත්නම් අපි වෙනත් විෂයපතයන් ගණනාවක් ඉගෙන ගන්න ඕන කියලා මේ ලෝකය ගැන ඉගෙන ගන්න. නමුත් මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ වන ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන ඉගෙන ගන්න හැටි තාම හොඳට අපිට විස්තර කරලා දුන්නා. ලෝකේ හටගන්නේ කොහොමද? ලෝකේ නැති වෙන්නේ කොහොමද? මේ සේරම උන්වහන්සේ අපිට දේශනා කළා. ලෝකේ හට ගන්නවා කියලා කියන්නේ ඇසේ හට ගැනීමයි, කනේ හට ගැනීමයි, නාසයේ හට ගැනීමයි, දිවේ හට ගැනීමයි, කයේ හට ගැනීමයි, මනසේ හට ගැනීමයි. තමයි ලෝකේ හට ගන්නවා කියන්නේ. ලෝකේ නැති වෙලා යනවා කියන්නේ මෙන්න මේ ආයතන 6 නැති වෙලා යන එක. වෙනත් වචන වලින් කියනවා නම් මේ සංසාරේ ආරම්භ වෙනවා කියලා කියන්නේ මේ ආයතන වල ආරම්භයයි. සංසාරේ නැති වෙලා යනවා කියන්නේ මේ ආයතනවල නැතිවීමයි. එහෙනම් මේ ලෝකය, සංසාරය, මේ සියල්ල ගැන අපි දැනගන්නවා කියන්නේ මේ ආයතන ගැන දැන ගැනීමයි. ඒතර මේ ආයතන අපි පරිහරණය කළාට ආයතන ගැන අපි දන්නේ නැහැ. දැන් ආයතන පරිහරණය කරනවා කියන්නේ මොකද්ද? අපි ඇහෙන් රූප බලනවා. බැලුවට ඇහැ ගැන දන්නේ නැහැ. රූප ගැන දන්නේත් නැහැ. ඒක මොකක්වත් අපි දන්නේ නැහැ. කනෙන් ශබ්ද අහනවා, ඒ වුණාට කන ගැන දන්නේ නැහැ. කන ගැන අපි දන්නවා විද්‍යාත්මක විදිහට කියන්නේ. ඇස ගැන විද්‍යාත්මකව කියන්න දන්නවා. දැන් විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණයක් කරොත් එහෙම ඒගොල්ලෝ පරීක්ෂණ කරලා ඇහැ ගැන පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරලා දෙනවා. ඇහි රූපයක් ඇඳලා මෙන්න අහවල් තැන මේ තියෙන්නේ. මේ තමයි දෘෂ්ටි විතානය කියන්නේ මේක. විවිධ නම් වලින් මේවට නම් දාලා අපිට කියනවා. තොර නාසය ගැන ඒගොල්ලෝ කියනවා. ශරීරය ගැන මේ අක්මාව, මේ තමයි ආමාශය, මේ පිත්තාශය, මේ විදිහට වචන වලින් අපිට විග්‍රහ කරනවා. ඒ වුණාට මේවා තියෙන ඇත්තම తত্ত্বය ඒ කිසි කෙනෙකුට අහු වෙලා නැහැ. ඒ සියල්ලම ඇත්තම తত্ত্বය දැක්කේ, ඒ යථාර්ථය දැක්කේ මනස ඉහළටම දියුණු කරපු බුදුරජාණන් වහන්සේ. එතකොට ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, මනයි අපි මේ පාවිච්චි කරාට ඒව ඇත්ත ස්වභාවය අපි දන්නේ නැහැ. ඒතර ඇසේ තියෙන ආස්වාදය. ඇසේ තියෙන ආස්වාදය. ආස්වාදය කියන්නේ පිනවීමක් තියෙනවා. රූප බලලා Taman කැමති රූප දැක්ක ගමන් පින වෙනවා. ඒකට කියනවා ආස්වාදය. ඒ වගේම ඇසේ තියෙන ආදීනවය. දැන් ඇසේ ආදීනවේ තමයි ඇස පේන්නේ නැතු යන එක. කන් ආදි පරිහරණය කරන්න වෙන එක. දැන් ඇහැ කාලයක් යනකොට සුද මතු වෙනවා. ඊට පස්සේ පේන්නේ නැතු යනවා. ඒ තමයි ඇසේ ආදීනවේ. ඒතකොට රූප බලන්න බැරුව යනවා. බැලුවත් බොඳ වෙලා පේන්නේ. වෙනදා හොඳට පෙවුන ඇස් දෙකෙන් දැන් පේන්නේ නැහැ. ඊළඟට නිස්සරණය කියලා කියන්නේ ඒකෙන් වෙන්වීමයි. ඒ ඇසට තියෙන ආසාව, චන්දරාගය දුරු කිරීම. ඒකට කියනවා නිස්සරණය කියලා. දැන් මේ අද මම කියලා දෙන සූත්‍රයේ සංයුත්ත නිකායේ 4 වන කොටසේ තියෙන උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගයා ප්‍රදේශයේ, ගයා ශීර්ෂයේදී දහසක් භික්ෂුන් වහන්සේලාට. දහසක්.
ස්වාමීන් වහන්සේලා 19ක් එදා වැඩ සිටියා. ඒ ස්වාමීන් වහන්සේලා තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන ඒ තුන්බෑ ජටිලයන් හැටියට ඒ කාලේ ඉඳලා ඊට පස්සේ අපේ තථාගතයන් වහන්සේගෙන් බණ අහලා පැවිදි භූමියටපත් වෙච්ච ඒ සහෝදර තුන්දෙනයි ඒ අයගේ අනුගාමික පිරිසයි. ඒතකොට 1000ක් ඉන්නවා. මෙන්න මේ පිරිසට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. මේ දේශනාවේ නම තමයි ආදිත්ත පරියාය සූත්‍රය. මොකද්ද? ආදිත්ත පරියාය සූත්‍රය. කියන්නේ මේක ඊටාම පරම ගම්බීර ඊටාම උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අපිට හරියට අවබෝධ කරගන්න ලැබුණොත් එතනින්ම අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. මේක පුදුම අවබෝධයක් ඇති කරවලා දෙන සූත්‍රයක් මේ තියෙන්නේ. සබ්බම් භික්කවේ ආදිත්තං. පින්වත් මහණෙනි සියල්ල ඇවිල ගන්නා ලදී. සියල්ල ගිනි ගන්නවා. කිංච භික්කවේ සබ්බං ආදිත්තං. පින්වත් මහණෙනි මොකද්ද මේ සියල්ලම ඇවිලෙනවා කියන්නේ? ඒතර අපිට නිකන් ඇවිලෙනවා කියලා කිව්වම ගින්දර පේනවා. ගිනි මතක් වෙනවා. ඊළඟට ගෙයක් ගිනි ගන්නවා පේනවා. වාහනයක් ගිනි ගන්නවා පේනවා. ඊළඟට කොහේ හරි කැලයක් ගිනි ගන්නවා පේනවා. අන්න එහෙමනේ අපිට හිතෙන්නේ. දැන් මේ මොකද්ද මේ ගින්දර? මොන වගේ ගින්නක්ද මේ කියන්නේ? චක්කුම් භික්ඛවේ ආදිත්තං. ඇස ගිනි ගන්නවා. දැන් අපිට හිතන්නවත් බැරි ගින්නක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස ගිනි ගන්නවා. ඊළඟට රූපං ආදිත්තං. රූප ගිනි ගන්නවා. ඇසත් ගිනි ගන්නවා, ඇහැට පේන රූපත් ගිනි ගන්නවා. ඊළඟට චක්කු විඥානං ආදිත්තං. ඇසේ ඇතිවන සිත. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඇසේ ඇතිවන විඥානය. ඒකත් ගිනි ගන්නවා. ඊළඟට ඇසයි රූපයයි විඥානයයි එකට එකතු වීම. චක්කු සම්පස්සු ආදිත්තෝ. ඇසේ ස්පර්ශය කියලා ඒකට කියන්නේ. ඇසයි රූපයයි ඇසේ ඇතිවන සිතයි එකට එකතු වුණාම තමයි රූපේ පේන්නේ. ඒකත් ගිනි ගන්නවා. ඊළඟට ඒ ඇසයි රූපයයි විඥානයයි එකට එකතු වීම නිසා ඒ චක්කු සම්පස්සේ නිසා ඇති වෙනවා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං. ඒ උපදින සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ඒවත් ගිනි ගන්න. කේන ආදිත්තං. කුමකින්ද ගිනි ගන්න? ආදිත්තං රාගග්ගිනා. රාගයෙන් ගිනි ගන්නවා. දෝසග්ගිනා. ද්වේෂයෙන් ගිනි ගන්නවා. මෝහග්ගිනා. මෝහයෙන් ගිනි ගන්නවා. ආදිත්තං ජාති ජරා මරණ. එතකොට ඉපදීම, වයසට යාම, ලෙඩ මේ මරණයෙන් ගිනි ගන්නවා. සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තන්ති වදාමි. එතකොට ශෝක පරිදේව, ශෝක වැළපීම්, දුක් දුම්නස්, ඒ වගේම ඒ නිසා ඇතිවන වෙහෙස මේ කියන හැම දෙයකින්ම ගිනි ගන්නවා කියලායි කියන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙච්චර කල් ඇහෙන් රූප බල බල හිටියා. ඇහැ පාවිච්චි කරා තේරුණාද ගිනි ගන්නවා කියලා? දැක්කද ගින්න? නෑනේ. දැන් දැක්කද මේ මොනතරම් පරම ගම්බීර දේශනාවක්ද? දැන් මොනෙන්ද ගිනි ගන්නේ? රාගයෙන් ගිනි ගන්නවා. දැන් කී වතාවක් රාගයෙන් ඔබගේ ඇස් දෙක ගිනි අරගෙන නැද්ද? ඔබ දන්නේ නැහැ ගිනි ඇවිලිලත් ඉවරයි. දැන් අපිට නොදැන ගිනි ඇවිලෙන්නේ නැද්ද? දැන් ගෙවල් වල ගිනි ඇවිලෙන්නේ අපිට දැන කියලාද ගිනි ඇවිලෙන්නේ? නෑනේ. පස්සේ තමයි දැකලා නිදා ගන්නවා දැන්. ඒතර දැන් ඇහි ගිනි ඇවිලෙනවා කියන එක අපිට තේරෙනවද? අපිට තේරෙන්නේ නැහැ. ඒක පාට ගිනි ගන්නවා. Taman කැමති රූපයක් දැක්ක ගමන් මෙන්න ගිනි ගත්තා. එතකොට ඒ විඥානයත් ගිනි ගන්නවා. ස්පර්ශයත් ගිනි ගන්නවා. ඒ විඳීමත් ගිනි ගන්නවා. ඒ සේරම ටික ගිනි ගන්නවා. ඊළඟට ඒ ස්පර්ශය මුල් කරගෙන විඳිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉපදීම සිදු වෙනවා. දැන් ඇස මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. කන මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. නාසය මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. දිව මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. කය මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. මනස මුල් කරගෙනමයි ඉපදීම සිදු වෙන්නේ. මේ ආයතන මුල් කරගෙනයි ඉපදීම සිදු වෙන්නේ. මොකද ඒක තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. දැන් ඔන්න ඇසෙන් රූපයක් බලලා අපි ඒකට ඇලුනොත් ඊට පස්සේ බැඳිලා යනවා. ඒ බැඳිලා ගියාට පස්සේ
ඒකට කියනවා උපාදාන කියලා. ඇලෙනවාට කියනවා තණ්හා කියලා. තණ්හා පච්චය උපාදානං. උපාදාන පච්චය භවෝ. භවය කියන්නේ යම් ස්ථානයක ඉපදීමට අවශ්‍ය කරන කුසල අකුසල කර්ම රැස් කිරීම. ඔන්න එතකොට භවය සකස් වෙනවා. භව පච්චය ජාති. භවය නිසා ඉපදීම සිදු වෙනවා. දැන් ওই නිසාමයි අපි මේ වතාවෙත් ඉපදිලා තියෙන්නේ. එතකොට ජාති පච්චය ජරා මරණං. ඉපදුනාට පස්සේ ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයසට යනවා. දැන් වයසට යන එක ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා දේශකයන්න් වහන්සේලාට. ඒ කොහොමද? ඇයි පින්වත්නි හුඟක් ධර්ම දේශනාවලට ගියාට පස්සේ දකින්න ලැබෙන රූප හුඟක් වයසට ගිය දි ราช රූප දකින්න ලැබෙන්නේ. ඔව් පිපිච්ච රූප වලට වඩා තියෙන්නේ දි ราช සහ දි รา ගෙන යමින් තියෙන රූප. ඒකෙත් හුඟක් හම්බ වෙන්නේ මේ කාන්තා පාර්ශ්වයයි. පිරිමි පාර්ශ්වයයි අඩුයි. ලංකාවේ හුඟක් පිරිමි පාර්ශ්වයයි ධර්ම ශ්‍රවණය කරනවා අඩුයි. දැන් තරුණ දරුවෝ කීප බලක් නැත්නම් යම් පිරිසක් ප්‍රමාණයක් ලංකාවේ දැන් ධර්මයට යොමු වෙලා ඉන්නවා මේ මෑත යුගයේදී. නමුත් අතීතයේ යෙදුන්නේ ඒ අතීතයේ ඉදිච්ච නැති පරණ කණ්ඩායම තාම ඉන්නවා. ඒගොල්ලෝ තාම ඉන්නවා. අද අපි සමහර අන්‍යාගමික අයට බයිනවා, දොස් කියනවා. ඒ අය මේම දියුණුවට යනවා කියලා කියනවා. අපි ගත්තොත් බලන්න අනිකුත් ආගමිකවල අය හැම කෙනෙක්ම ඒ ධර්මයට යොමු වෙලානේ ඉන්නේ. ඒක විශ්වාසයක්, පුදුම විශ්වාසයක් තියෙනවා. දැන් කතෝලික බැතිමතුන් ගත්තොත් දෙවියන් වහන්සේ ගැන මහා විශ්වාසයක්. ඉස්ලාම් බැතිමතුන් අරගෙන බලන්න සම්පූර්ණ ආගම අදහන්නේ සේරම පිරිමියයි. පිරිමියයි. පල්ලිවල ඉන්නේ කවුද? පිරිමියයි. 60 පැනපු කට්ටියද ඉන්නේ? නෑ, ඒගොල්ලොත් ඉන්නවා. හොඳ ජව සම්පන්න, ශක්ති සම්පන්න කට්ටිය ඉන්නේ. එතකොට අපි ඒගොල්ලන්ට දොස් කීමෙන් හරියන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඒගොල්ලෝ කොහොමද නැගී සිටින්නේ කියලා. ඒගොල්ලෝ නැගී සිටින්නේ ඒගොල්ලන්ගේ දහමට ඒගොල්ලෝ යොමු වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක. ඒ තරම් ප්‍රමාණයකට දහමට යොමු වෙලා ඉන්නවා. මේ ලෝකේ මම හිතන්නේ ආදර්ශ ගන්න පුළුවන් ප්‍රබලම ජාතියක් හැටියට සැලකෙනවා ඉස්ලාම් මුස්ලිම් ජාතිය. ආදර්ශ ගන්න ගණනාවක් තියෙනවා. මම මේ මෑතක හොඳට කල්පනා කරලා බැලුවා දැන් මේ දැවැන්ත ලෙස ඒගොල්ලෝ ਵਿਚාරය වෙන වෙලාවේදී මම හොඳට බැලුවා කාවද ਵਿਚාරය කරන්න ඕන කියලා. බලනකොට ਵਿਚාරය කරන්න තියෙන්නේ සිංහල බෞද්ධයන්. සිංහල බෞද්ධයන්ට මම හිතන්නේ දැන් මම කල්පනා කරා අරගොල්ලන්ට වෙනම මල් මාලා හදලා මල් මාලා පලන්දවන්න ඕන කියලා ඒ කරන වැඩපිළිවෙලට. දැන් එකක් තමයි ආර්ථිකය. ආර්ථිකය උපරිම දියුණු කරගන්නවා. ආය හොඳට දියුණු කරනවා. ඊළඟට මම බැලුවා ආගම. නියම ගමනක් යනවා. ඉතින් පල්ලියෙමයි ඉන්නේ. දවසට 5 වතාවක් අදහනවා. කොච්චර මේ සල්ලි හම්බෙනවා කිව්වත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරය නතර කරලා හරි වහලා යනවා පල්ලි. දැක්කද බලන්න කොච්චර. අනිත් එක පිරිමි අය ඉදිරියෙම ඉන්නවා. ඒක එකක්. ඒතකොට ආගම පැත්තත් හොඳයි. ඊළඟට ජනගහන වර්ධනය කිරීම. ඒකත් අංක 1 නියමයට කරගෙන යනවා. අය නේ. ඒක නියමයටම කරනවා. ඒක 3යි. ඊළඟට බැලුවා මේ සංස්කෘතිය, ඇඳුම් පැළඳුම්. කාන්තාවන් අඳින්නේ අර එකම ජාතියක ඇඳුම් වර්ගයක්. පිරිමිය අඳින්නේ එකම ජාතියක ඇඳුම් වර්ගයක්. ඒකත් හොඳයි. ඒ සංස්කෘතියට ගැලපෙන විදිහටයි ඉන්නේ. ඊළඟට මත්ද්‍රව්‍ය මත්පැන් පැත්ත. ඒකත් සෑහෙන්න අඩුයි. ඒගොල්ලෝ ඒවා මම හිතන්නේ නිෂ්පාදනයේ අලවිය කිරීම ගැන තමයි ඒගොල්ලන්ට චෝදනා සමහරලාට එල්ල කරන්නේ. නමුත් පාවිච්චි කිරීම සම්බන්ධව එල්ල වෙන්නේ නැහැ. එතකොට බලන්නකෝ. ප්‍රධාන දැන් දේහයක් අරගෙන බලන්න. කෙනෙක් මරුණාට පස්සේ අපි තමයි දවස් 5-6 තියාගෙන පිටරට ඉඳලා එනකොට තියා ගන්නවා. අර සේරම විස බීජ ටික මුළු පලාතෙම පතුරෝලා ඔන්න අපි කරන විදිය. ඒක කිසි පාඩමක් ඉගෙන ගන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක තිබුණා කියලා අපි මැරෙනවා. අපේ ශරීරයත් මෙහෙමයි වෙන්නේ කියලා එහෙම පාඩමක් ඉගෙන ගන්න නැහැ. ඔහෙ තියාගෙන ඉන්නවා. තියාගෙන හොඳට මල් මාලා දාලා සුවඳ විලවුන් ගල්වලා ආන්න එහෙම කරන්නේ. එතකොට මම බැලුවා ඇත්ත වශයෙන්ම ඒ ජාතික අයගෙන් පාඩම් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා සෑහෙන ලොකු මල් මාලා පළඳිය යුතුයි කියලා. ඊළඟට මම බැලුවා මේ ද්‍රවිඩ කණ්ඩායම, දෙමළ කණ්ඩායම, මේ ලංකාවේ ඉන්න කට්ටිය දිහා බැලුවේ. ඒගොල්ලොත් ඒ වගේ මහා උනන්දුවක් ඇතුව දියුණුවකට යනවා. ඒක සිංහල බෞද්ධයෝ කොහොමද කියලා. පාන්සලක් පලාතේ ඉන්නේ මේ සමහර පිරිමියයි. ආර්ථිකයේ පැත්තෙන් ගත්තම එහෙම දියුණු කරන්න මහා වීරියක් අරගෙන අදිෂ්ඨාන පූර්වකව යන්නේ පුළුවන් තරම් කට්ට කෛරා ටික වෙට්ට පිත්තලකම් කරම ඉන්නව ඔරටම කරන්නේ. ඒ කියන්නේ රටේ දියුණුවක් අභිවෘද්ධියක් ඇති වෙන්න ඕන කියලා මහා වීරියක් අරන් කටයුතු කරන බවක් දාඩිය මහන්සියෙන් පේන්නේ නැහැ. මම මේ බහුතරයක් ගැන කියන්නේ.
ඊළඟට සංස්කෘතිය ගණ්ඩම දෙයක් නැහැ. සංස්කෘතිය ගණ්ඩම දෙයක් නැහැ. දැන් ඔය සමහර අඳින පළඳින ඇඳුම් ගැන මට කතා කරන්න ගියොත් එහෙම සමහර ඒවා මාධ්‍යයෙන් කියන්න අමාරුයි. ඒ තරම් තත්ත්වයක් තියෙනවා. බලන්නකෝ. ඒතකොට ජනගහනය වර්ධනය කිරීම ගැනත් කිසිම වැඩපිළිවෙලක් නැහැ. සේරගෙම නැහැ. ඒ නිසා මල් මාලා පළඳවන්න අමාරුයි. ඉතින් ඔය ගාක් කට්ටියට කළු ගල් අතාරින්න තමයි තියෙන්නේ. එහෙමයි කරන්න වෙන්නේ කියලා මං කල්පනා කරලා තියෙනවා. ඒ නිසා අපිට දැන් අපි යන විදිය වැරදි කියලා මට පෙනී ගියා. මේ එක එක අයට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. අපේ අයටම තමයි බයින්ඩ වෙලා තියෙන්නේ. අපිටමයි බයින්ඩ වෙලා තියෙන්නේ. අපිම බැන ගන්න ඕන. අපිම අර හොඳ ලොකු කළු ගල් උඩට අතෑරලා ජොක් ගාලා ඔලුවට අතෑර ගන්න ඕන. චොක් ගාලා චප්ප වෙලා යන්නේ. දැක්කද? දැන් බලන්න එහෙම නෙමෙයිද වෙන්නේ කියලා. අපි මේ කාටවත් දියුණුවට බැනලා වැඩක් නැහැ. අපි මේ අවුරුදු 10 ගාණක් 100 ගාණක් කරපු වැරදි වලට. දැන්වත් අපි නැගී සිටින්න ඕන හරි විදියට. හරි විදියට, නිවැරදි විදියට. එහෙනම් අපේ දියුණුව යම් දවසක එනවා නම් ඒ එන්නේ කුමන තැන ඉඳලා දෙන්නේ? අපි යම් දවසක ධර්මයට ආවොත් එදා ඉඳලා අපි දියුණුවට යනවා. අපේ අතීතයේ දියුණුව තියෙන්නේ ධර්මයේ මුල් කරගෙන. අපි තිසරණයේ මුල් කරගෙන හැමදේම කරලා තියෙනවා. අපි වගා කරේ ගොයම් කවි, පැල් කවි, පාරු කවි, කරත්ත කවි බලන්න සේරගේම තුන් සරණේ නෙමෙයිද තියෙන්නේ කියලා. බලන්න ඒ කාලේ අපි පන්සලට ගිහිල්ලා ඉගෙන ගත්තේ ටෙලි නාට්‍යද බැලුවේ කියලා. අපි ජාතක කතා පොත් වහන්සේ තුල බෝධිසත්වයන් වහන්සේගේ උදාර චරිත කතා ඉගෙනගෙන ඒවෙන් අපේ සංස්කෘතිය ගොඩ නැගුවේ. දැන් කෝ? ඒ සේරම බිඳවට්ටගෙන දැන් ඉතින් කෑ ගහනවා අරයට මෙයාට. එහෙම කෑ ගහලා හරියන්නේ නැහැ. අපි අවබෝධ කරගන්න ඕන අපිට එරෙහි වෙන බලවේග. ඒක අවබෝධ කරගෙන අපේ යුතුයකම කරන්න ඕන. දැන් මම සතුටු වෙනවා අපේ මේ බෞද්ධ නාලිකාවේ ගරු සභාපති තැන්පත් දරණාගම කුසල ධම්මනායක හඳුරෝ උන්වහන්සේ කල්පනා කර අපි වැඩපිළිවෙලක් කරන්න ඕන. ඒ නිසා අපේ ඒ අහිංසක අයට උදව් කරන්න ඕන. දැන් බලන්න විශාල වැඩපිළිවෙලක් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒව තමයි කරන්න ඕන. ඒ වගේ වැඩපිළිවෙල ගිහි අය කරන්නේ නැත්නම් නායකත්වයේ දෙන්න සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේලාට. ඉතින් ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීම වැදගත්. ඉතින් අපේ රටේ ඉන්න මෑත කාලීනව විවිධ පාර්ශවවල ස්වාමීන් වහන්සේලා මේ කාරණාව දැනුවත් කරමින් යනවා. ඒක වැදගත්. ඒ දැනුවත් කරමින් යන ගමන් අපේ තියෙන අඩුපාඩු ටික හොඳට අඳුර ගන්න ඕන. එතකොට පින්වත්නි දැන් මම මේ කතා කරගෙන ආවේ මේ ජරාව ගැන කතා කරන්න ගිහිල්ලානේ පන්සල් එන්නේ නැති එක අහුනේ. බණ අහන්න නැති එක අහුනේ. ඉතින් වයසට යන එක අපිට පැහැදිලිව පේනවා. ජරාවෙන් ගිනි ගන්න හැටි. දැන් මෙතන ඉන්න සෑහෙන පිරිසක් මේ වෙන විටත් ජරාවෙන් ගිනි අරගෙන ඉන්නවා මේ ඇතුලේ ඉන්න කට්ටිය. මේ අද දේශනාව අහගෙන ආපු අයගේ සෑහෙන පිරිසක් අපි තාම ජරාවටපත් වෙලා ගිනි අරගෙන නැහැ. නමුත් ගිනි ගන්න ආසන්න වෙලා ඉන්න අය අපිත්. ඒ කාලයක් යනකොට ගිනි ගන්නවා. ඒතර මේ අවස්ථාවේදී නිවෙස් වල ඉඳලා බණ අහන අය කී දෙනෙක් ඒකෙන් ගිනි අර ගන්නවා. ඊළඟට මරණයෙන් ගිනි ගන්නවා. ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, උපායාස කියන මේ සියල්ලගෙම ගිනි ගන්නවා. එහෙනම් බලන්න පුදුම ගිනි ගැනීමක් නෙමෙයි. නේද? දැන් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇස මුල් කරගෙන ගිනි ගන්න හැටි. එතකොට ගිනි ගන්නවා රාගයෙන්. ඒ කියන්නේ තමන් කැමති රූප මුල් කරගෙන මේ ගිනි ගැනීම සිද්ධ වෙනවා. ඒතර අපේ රටේ ඕන තරම් ඒ වගේ ගිනි ගන්න රූපම තමයි හන්දි ගානේ තියෙන්නේ. නිවිල යන රූප නෙමෙයි තියෙන්නේ ගිනි ගන්න රූප. සමහර අයට නම් දාලා තියෙන්නේ ගිනි සිලුව කියලා. ඊටව ගමන් ගිනි සිලු පාත් වෙනවා ලංකාවට. දැන් මම හිතන්නේ දැන් හැම පත්තරයක්ම මේ බැලුවොත් එහෙම ඔය තියෙන ලංකාවේ ගිනි සුළුම තමයි තියෙන්නේ. ඔය ගිනි නිවීම නැහැ. ඔය සමහර අය නිකන් පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. එහෙම බලන්න එපා. ඒක තමයි ඇත්තම தত্ত্বය මේ රටේ. ගිනි නිවිලා යන විදිහේ මේ රූප අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නේද? බලන්න தত্ত্বය මොකද්ද කියලා. ඊළඟට අපි ගිනි ගන්නවා. ඒතර රාගයෙන් ගිනි ගන්නවා, අනිත් පැත්තෙන් ගිනි ගන්නවා ද්වේෂයෙන්. දැන් අපි අකමැති රූපයක් දැක්ක ගමන් ගිනි ගන්නවා. ඒ අකමැති එක්කෙනා තමන්ගේ සේවය කරන ස්ථානයේ හිටියත් ගිනි ගන්නවා. සමහරවිට ඒ කාලේ දැන් විවාහ ප්‍රාප්ත වෙන්න කලින් ගිනි ගත්තේ ඉතින් ඔය රාගය මුල් කරගෙන අර මේ ගිනි අරගෙන ඔන්න විවාහ වෙලා. ඊට පස්සේ මොකක් හරි කාරණාවක් මුල් කරගෙන දැන් තරහ වෙලා ඉන්නේ. දැන් තෝල්කයෝ ධම්මලා තමයි කතා කරන්නේ. දැන් ඒ පාර ඒ රූප දකින්නකොට දැන් ගිනි ගන්නවා. නෝනා මහත්මියට මහත්ය මේ ස්වාමි දියණියව දකින්නකොට නෝනා මහත්මියට ස්වාමි පුරුෂයා දකින්නකොට ඔන්න ගිනි ගන්නවා.
ස්වාමි පුරුෂයාට ස්වාමි දියණිය දකින්නකොට ගිනි ගන්නවා. සමහරලාට දෙදෙනාටම දරුවෝ දකින්නකොට ගිනි ගන්නවා. ඒ දවස්වල කොහමද දරුවෝ? උපදින වෙලාවේ. ඔය චූටි බබෙක් දෙස බලන්නකෝ. ගිනි ගන්නවාද කියලා පොඩි බබාව දැක්කම. චූටිම ළමයෙක් දැක්කම මොන තරම් සතුටක්, ප්‍රීතියක්, සැනසීමක්, සංයමයක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඇති වෙනවද? ඒ පුජ්‍යලයම ලොකු වෙලා ගෙදර අම්මගේ තාත්තගේම දීපල විකුණු කුඩු මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරනකොට කොහොමද ඇතිවන ද්වේෂ සහගත ගිනි ගැනීම? බුද්ධම ගිනි ගැනීමලා ගිනි ගන්නවා. ආන්න එකයි කියන්නේ ද්වේෂේනුත් ගිනි ගන්නවා කියලා. ඊළඟ මෝහේනුත් ගිනි ගන්නවා. අපි අනවබෝධය මුල් කරගෙන අපේ ගිනි ගැනීම සිදු වෙනවා. දැන් මේ පින්නතුන්ට පැහැදිලිද ගින්දර ගැන? දැන් ඒතකොට ලිපේ ගිනි විතරද තියෙන්නේ? කැලේ ගිනි විතරද තියෙන්නේ? වාහන අරේ මේ ගෙවල් ගිනි ගැනීමද? මෙන්න ගින්න. ඒතකොට මේ ගින්න කෙනෙක් තේරුම් ගත්තොත් එයාට ඒ ගින්න නිවන්න පුළුවන්. ගින්න ඇවිලෙනකොට දැන් අපි දැක්කොත් ගයක් ගිනි ගන්නවා කියලා ෂෝට් එකක් වෙලා. කරන්ට් එක ෂෝට් වෙලා. පොඩි දුමක් යනවා. දැක්ක ගමන් එයාට පුළුවන් මේන් ස්විච් එක ඕෆ් කරා, ඒ වයර් එක කපලා දැම්මා. එතනින් ප්‍රශ්න ඉවරයි. හුඟක් ගෙවල් ගිනි අරගෙන තියෙන්නේ වයර් ෂෝට් වෙලා. ඒ කියන්නේ විදුලිය හරහා. ඒක දැක්කොත් නිවන්න පුළුවන්. දැක්කේ නැත්නම් මුළු ගේම ගිනි ගන්නවා. එහෙනම් අපි ඇසෙන් රූපයක් දැකලා ගිනි ගන්න හදනකොටම ඔය ඔබගේ ඇස ගිනි ගන්නයි හදන්නේ කියලා තේරුනොත් එහෙම නිවා ගන්න බැරිද? පුළුවන්. ඔය රාගය මුල් කරගෙන දැන් ගින්දර හටගත්තා. කිව්ව ගමන් මෙයාට ඒක තේරිච්ච ගමන් සිහිය ආපු ගමන් නිවෙනවා. ද්වේෂය හටගෙන ඒකයි ඔය දැන් ගින්දර. දැන් ඇත්තටම දැන් බලන්න කෙනෙකුට තරහා ගියාට පස්සේ ඇස් දෙකේ කොහොමද ගිනි පේනවා, ගිනි පිට වෙනවා. එතකොට මේ නිකන් තරු විසිනවා වගේ. ඇස් දෙක රතු වෙලා ඒ රාගය මුල් කරගෙනත් ඒ වගේ. දැන් ඒවා ඔය එක එක රූප සමහර අය ඒවා නිරූපණය කරලා පෙන්නනවා. නාට්‍ය, චිත්‍රපට හරහා. එතකොට මේ චරිත වලිනුත් ඒක පෙන්නනවා. ඒ ගින්දර. ඊළඟ මෝහයත් ඒ වගේ. දැන් අර මේ මම දැන් සමහර ගීත තියෙනවා. ඒ ගීත වලිනුත් අර්ථය ගත්තොත් හොඳ වටිනා කියන කතාවන් කියවෙනවා. දැන් සමහර ෆෝන් වල ඒ ගීත තියෙන අවස්ථාවක් තියෙනවා. මෝහෙන් මුලා වෙලා, මානෙන් උදම් වෙලා, තණ්හාව මොකක්ද එහෙම කියවෙන්නේ? ද්වේෂපාරේ මිනිහා කොහෙද මේ රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ කියලා. ඉතින් මේකේ තේරුමක් දන්නවද නැහැ ඔය කියනවා ඇති. නමුත් මේකේ යම් අර්ථයක් ඒ වගේ අර්ථ තියෙන ගීත තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ඒක සම්බන්ධ වෙනවා ඊළඟ කාරණාවට මේ කන මුල් කරගෙන ඇතිවන ගින්දරට. ශබ්ද ඇහෙනවනේ. දැන් කන ගිනි ගන්නවා. ඊළඟට ශබ්දත් ගිනි ගන්නවා. කනේ විඥානයත් ගිනි ගන්නවා. එතකොට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනි ගන්නවා. දැන් සමහර ගීත තියෙනවා. දැන් මේ දවස්වල අපිටත් ඒව අහන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා හැටියට අපිටත් සිද්ධ වෙනවා සමහර දුරකථන වලට කතා කරන්න. ඒ කතා කරනකොට ඒ හෑන්ඩ් ෆෝන් එකේ තියෙන්නේ මේ අමුතුම ಜಾති ගීත තියෙන්නේ. සමහර ඒවා සම්පූර්ණ රාගාධික ඇති කරන රාග හැඟීම් ඇති කරන ගීත තියෙන්නේ ඒවා. ඒ සමහර ගීත. සමහර ඒවා මේ ද්වේෂය හටගන්න ඒවා වෙන්න පුළුවන්. සමහර ඒවා මෝහය. සමහර ශබ්ද. දැන් සමහර අය තමන් අකමැති කෙනාගේ හඬ ඇහෙනකොට අල්ලපු ගෙදර ඉන්නා වගේම තමන් අකමැති කට්ටිය. ඒගොල්ලෝ hina වෙන හඬ ඇහුණත් මෙයාට කේන්ති යනවා. ඒගොල්ලෝ කතා කරනවා ඇහුණත් කේන්ති යනවා. දැක්කද හඬ ඒ ශබ්දය මුල් කරගෙන ද්වේෂය හට ගන්න හැටි. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒකයි පුදුම විශිෂ්ට ගණේ දේශනාවක් කියලා කියන්නේ. ඊළඟට ඒ කනේ විඥානයත් ගිනි ගන්නවා. කනයි ශබ්දයි විඥානයයි. ඊළඟට ඒකේ ස්පර්ශයත් ගිනි ගන්නවා. කනයි ශබ්දයි විඥානයයි එකතු වීම. කනේ ස්පර්ශයත් ගිනි ගන්නවා. ඒ ස්පර්ශය නිසා ඇතිවන විඳීම, සැප දුක් උපේක්ෂා ඒකත් ගිනි ගන්නවා. ඊළඟට ගිනි ගන්නේ කොහොමද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ඊළඟට ඒ තුලින් සිදුවන උප්පත්තිය, ජරා මරණ, ඒ උප්පත්තියෙන් ජරා මරණයනුත් ගිනි ගන්නවා. ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛ දෝමනස්යෙන්, උපායාසයෙන්ුත් ගිනි ගන්නවා. දැන් අපිට මේ වෙලා තියෙන්නේ මේ ඉපදිච්ච නිසානේ මේ ගිනි ගැනීම සේරම යන්නේ. දැන් පින්නතුන් ගිනි නිවාගෙනද ඉන්නේ? බලන්න කල්පනා කරලා ඔබ කොයි පමණ වාර ගණනක් දවසකට විවිධ ක්‍රම ඔස්සේ ගිනි ගන්නවා.
ඒක Tamanට ගණන් කරන්න තේරෙන්නේ නැහැ මොකද සිහියෙන් ඉන්නේ නැති නිසා. සිහියෙන් ඉන්නවා නම් යම් කෙනෙක් උදේ ඉඳලා රෑ වෙනකන් ඇහැ ගිනිගත්තු වාර ගණන අල්ලන්න පුළුවන්. ඇහැ කොපමණ වාර ගණනක් ගිනිගත්තද? කුමන හේතු වලින්ද ගිනිගත්තේ? රාගයෙන්ද ගිනිගත්තේ? ද්වේෂයෙන්ද ගිනිගත්තේ? මෝහයෙන්ද? අල්ලන්න පුළුවන්. දැන් ඔය එවැනි කෙනෙක් තමයි නිවන් මාර්ගට යන කෙනා. දැන් එහෙම ගණන් කරලා අල්ලන්න පුළුවන් කෙනා නිවන් මාර්ගට යනවා. ඇයි ඒ? එයා දන්නවා එයා දන්නවා තමන් ගිනි ගන්න හැටි. ගිනි ගන්න හැටි දන්න කෙනා ගින්න නිවනවා. ගිනි ගන්න හැටි දන්නේ නැති කෙනා ගින්න නිවා ගන්න නැහැ. ඉතින් දැන් අපේ බොහෝ අය ගිනි ගන්න ප්‍රමාණයක් දන්නේ නැහැ. දැන් අපේ සමහර ගෙවල් වල ඉන්න ස්වාමි පුරුෂයෝ උදේ ඉඳලම ඇවිලිලා ඉන්නේ. ගින්දරේමයි. හැම තිස්සම ගිනි අරගෙන. සමහර භාර්යාවොත් ගින්දරේමයි. සමහර අය එක එක ප්‍රශ්න නිසා ගිනි අරන් ඉන්නවා කියනවා. මට පුදුම ගින්නක් කියනවා තියෙන්නේ. මේ දවස්වල හරිම ගින්නෙන් කියනවා ඉන්නේ. ඒ ඇත්තනේ ශෝකයෙන් ගිනි අරගෙන. වැළපීමෙන් දුක් දුම්නස් බලන්න මොන තරම් ගිනි තියනවද කියලා. ළමයා දැන් අතුරු දහන් වෙලා ඒ ගින්නෙන් ඉන්නවා. දැන් බලන්න මේ බුදුහාමුදුරන්ගේ දේශනාව මොන තරම් පැතිරිලා ගියේ එකක්ද කියලා. දැන් සමහර අය මේ දැන් ඒ තමන්ගේ දරුවා වෙනුවෙන් තාම ගිනි අරගෙනනේ ඉන්නේ. ඒ ළමයෙක් නැති වෙච්ච අම්මලා තාත්තලා ඉන්නවා. ඒගොල්ලෝ තාම ගින්නෙන් ඉන්නේ. එයාලගේ ගින්න නිවන්න ලේසියෙන් බෑ. සමහර අයගේ මැරිලා. ඒ නිසා ගිනි අරගෙන තියෙනවා. සමහර අයගේ දරුවෝ අබ්බඝාතය වෙලා ඒ වෙනුවෙන් ගිනි ගන්නවා. දර මෑතක එක නීතිඥවරියක් වෙන්න හිටපු ළමයෙක් නීති උපාධි ඉගෙන ගත්තු ළමයෙක්ගේ අත කපලා දැම්මා. ඒ ළමයා කොච්චර ගිනි ගන්නවද? ඒ දෙමව්පියෝ කොච්චර ගිනි ගන්නවද? දැක්කද මේ ගිනි ගන්න හැටි? ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස මේ සියල්ලගෙම ගිනි ගන්නවා. දැන් මේ දේශනාවල් දැන් අපිට මේ වගේ කරුණෝ අපි ළඟම තිබුණාට අපේම දේවල් වුණාට අපිට තේරෙන්නේ නැහැ නේද? මෙහෙම පෙන්නනකම්. කියන්නේ අපි පිටස්තර දේවල් දන්නව නේද? අද දවසේ කාලගුණ තත්ත්වය. ඒ දන්නවා කියන්නේ. අද ලෝකයේ කොහමද දැන් සිද්ධි? ගොඩක් අය දන්නවා ලෝකයේ මොකද වෙලා තියෙන්නේ. ලංකාවේ සිද්ධි, දේශපාලන සංස්කෘතික ගොඩක් දන්නවා. හැබැයි ඇහැ ගැන දන්නේ නැහැ. ඇහි ගින්න ගැන දන්නේ නැහැ. ඒ මුල් කරගෙන ඇති වෙලා යන ගිනි ප්‍රමාණය දන්නේ නැහැ. කන ගැන දන්නේ නැහැ. කන ගිනි ගන්න හැටි දන්නේ නැහැ. ඒතර දැන් මේ දේශනාව අහගෙන ඉන්න වෙලාවේ සමහර අය ගිනි ගන්නවා. දැන් අපි කියමුකෝ මේ ගෙදර අය එක්කෙනෙක් බණ අහනවා, තව එක්කෙනෙක් ගිනි අරගෙන. ඊට පස්සේ මේ අම්මාරි තාත්තාරි කවුරු හරි බණ අහන එක්කෙනා කියන පොඩ්ඩක් සද්ද නොකර ඉන්න මම මේ බණ අහමින් ඉන්නේ කියලා. ඒ ගින්න නිවන්න ඕන වෙන මේ නිවන්න ගියාම ඔයාට ඕනනම් බණක් අහගන්න කියලා අනිත් එක්කෙනා කියනවා. එතකොට තව ගින්නක් ඇවිලිනවා. මේ බණ අහන එක්කෙනාත් ඇවිලිලා යනවා. දැක්කද? එතකොට මේ වගේ පුදුමාකාර දෙයක්. එතකොට මේ පුදුමාකාර විදිහේ ඉවසීමක් සහිතව සහ කල්පනාකාරීව ඉන්න සතිපට්ඨානෙන් ඉන්න කෙනෙකුට පමණමයි මේ ගිනි දැක දැක නිවා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මේ ජීවිතේදී මේ ගිනි නිවන්න බැරි කමක් නැහැ. මේ ගිනි නිවන්න පුළුවන්. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදිම කටයුතු කරන්න ඕනේ. එහෙම කරොත් ඒ ගිනි නිවා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් රාගයෙන් ඇවිලෙන ගින්න නිවන්න නම් යම් කෙනෙකුට අසුභය ගැන අවබෝධයක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ශරීරයේ නියම ස්වභාවය ගැන තේරෙන්න ඕන. ශරීරයේ නියම ස්වභාවය කොහොමද? ස්ථාම සුභවාදී එකක්ද ශරීරයේ අසුභවාදී එකක්ද? අසුභවාදී එකක්. හැබැයි ඒක අපිට කිව්වට තේරෙන එකක්ද? තේරෙන්නේ නැහැ. මවලම බලන්න ඕන. ඒ කියන්නේ දැන් හැම අයින් කරාට පස්සේ රූපයක තියෙන ස්වභාවය කෙසේද කියලා මවන්න ඕන. ඒ මැව්වම තමයි ඒක දැනෙන්නේ. එතකොට දැන් බලන්න තරුණ පිරිස් අපේ රටේ ඉන්න තරුණ තරුණියන් විශේෂයෙන්ම තරුණයෝ අලුතෙන්ම දැන් තරුණියක් පාරේ යනකොට ඒගොල්ලෝ ඒ දේශ බලාගෙන ඉන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. මම හිතන්නේ සෑහෙන දුරක් යනකම් බලනවා. අපි වාහනවල ඉඳලා යනකොට අපිට පේනවා පාරේ ඉන්න අය කොපමණ දුරක් බලනවද කියලා. තමාට අනිත්‍ය දුක්ඛේ සංසාරේ කියලා හිතනවද දන්නේ නැහැ. මොන ක්‍රමයකට දන්නවද දන්නේ නැහැ. හොඳට ඇඳලා පැනලා යන සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් දේශ බලාගෙන ඉන්නවා. ඉතින් ගා දුර බලනවා. සමහරට ඒ ශරීරයේ අසුබ කොටස් එයා මේ සිහි කරනවත් දන්නේ නේද? මේ ශරීරයේ කෙස් ඇත, ලොම් ඇත, නියපොතු ඇත, කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නාරු අපෝ මේ බලන්න කොහොම ගියාට
ඔය ඇතුලේ අසුචිත් තියෙනවනේ මා ලොකුවට ඇඳලා යනවා පැද්දි කියලා එහෙම හිතනවාද දන්නේ නැහැ. මම දන්නේ මොන ක්‍රමයකට හරි බලාගෙන ඉන්නවා. හැබැයි මේ බැල්ම වයසට ගිහිල්ලා බකල ගගහ යන කෙනෙක් දෙස බලන්නේ. එහෙම අමාරුවෙන් යන කොර ගගහ යන කෙනෙක් දෙස බලනවා මට ලේසියෙන් පේන්නේ නැහැ. අරගොල්ලෝ දෙස බලනවා. කාන්තා පාර්ශ්වයත් බලනවා. ඒගොල්ලෝ බලන්නේ මේ පිරිමි පාර්ශ්වය වගේ ඍජු වැල්මක් කියලා නැහැ. ඒගොල්ලෝ හොරෙන් බලන්නේ. දැන් පිරිමි පාර්ශ්වය කොච්චර මම හිතන්නේ ඇතැම්ම ගානක් බලන් හිටියත් ඒගොල්ලන්ට පේන්නේ නැති දේවල් අරගොල්ලෝ එක බැල්මෙන් බලලා ගන්නවා මම හිතන්නේ. ඒ තරම් දක්ෂයි ඒගොල්ලෝ. ඉතින් ওই දෙගොල්ලොම මේ කොහොම කරත් බලනවා. තමයි අනිත්‍යයි දුක්ඛයි සංසාරය කියන විදියට බලනවාද කියලා මම දන්නේ නැහැ. මොකද පරචිත්ත විඥාන ඥානෙ මට නැති නිසා. ඉතින් මට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න බෑ. හැබැයි බලනවා කියන එක ඊටාම ප්‍රත්‍යක්ෂයි. ඊටාම ප්‍රත්‍යක්ෂයි. එතකොට මේකෙදි බැරි වෙලාවකත් ඒගොල්ලෝ සුභවාදී ලෙස බලනවා නම් ඒගොල්ලෝ තුල ගින්න හට ගන්නවා. මට ඒකයි කියන්න තියෙන්නේ. එහෙම සුභවාදී ලෙස බැලුවොත් අර රූපේ මුල් කරගෙන ගින්දර ඇවිලෙනවා. එයා යථාර්ථවාදීව බැලුවොත් ගින්න නිවිලා යනවා. අපි කියමු එකපාරට බැලුවා රූපයට ඇදිලා ගියා බැලුවා දෙවෙනි වතාවට එයාට එකපාරට සිහිය ආවා. සිහිය එනවා කොහමද? කොච්චරට ඇඳලා හිටියත් කොච්චර ලස්සන රූපයක් වුණත් මේ රූපය ඇතුලේ සෙම තියෙනවනේ. මේ රූපය ඇතුලේ සොටුනේ. මේ රූපය ඇතුලේ ලේනේ. මේ රූපය ඇතුලේ නොදිර වූ ආහාර තියෙනවනේ බලු වමනේ වගේ. ඈ මේ රූපය ඇතුලේ තියෙනවනේ අසූචි. මේ රූපය ඇතුලේ තියෙනවනේ මුත්‍රා. ආන්නේ මෙයාට කල්පනා වුණොත් එයා ඊට පස්සේ ඔය ඕනම නළු නිලියෙක්ගේ රූපයක් බැලුවත් ඒක ඒ ඔස්සේ හිතනවා. එතකොට ගිනි ගැනීම වෙන්නේ නැහැ. එතකොට එයා හිතනවා මම টয়ලට් එකට ගියත් අසූචිම තමයි පිට කරන්නේ. මෙයා টয়ලට් එකට ගියත් අසූචිම තමයි පිට කරන්නේ. දෙදෙනා අතර වෙනසක් නැත. එකම වෙනස තියෙන්නේ මට වඩා මෙයා ජනප්‍රියයි. එච්චරයි. රූපේ එකයි. එතකොට අන්න එහෙම වෙනකොට ගිනි නිවිල යනවා. දැන් සාමාන්‍යයෙන් ඔබ පින්නත් අය හිතනවාද එහෙම හිතනවා ඇති කියලා ලේසියෙන්. එහෙම හිතනවා නම් මේ රටේ ඔච්චර රූපවාදී නැහැ. ඕවා මුල් කරගෙන ওই තරම් ජනප්‍රියකම් කරන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ওই ගිනි හට ගන්න. එහෙනම් ලේසියෙන් ওই කලා පැත්ත ওই තරම් මහා විශාල පරිමාණයට නැගලා එන්නේ. එහෙනම් වැඩිපුරම ඉදිරියට එන්නේ ධර්මයේ පැත්ත. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්වලා දෙන්නේ මේ ගින්න හැම තිස්සෙම හැම කෙනෙක් තුලම හට ගන්නවා. ඒ කියන්නේ නිවන් දකින මොහොත දක්වා එයා තුල මේ ගිනි හට ගන්නවා. එතකොට දන්න කෙනා, දකින කෙනා, අවබෝධයට පහසු කෙනා, ආර්ය ශ්‍රාවකයා මේ ගින්න අඳුර ගන්නවා. ගිනි ඇවිලෙනවා කියලා එයා දැන ගන්නවා. ඉතින් පින්වත්නි අපි ගිනි ඇවිලෙනවා කියන එක දැන ගැනීම පවා අපි දක්ෂ කෙනෙක්. ඒ කියන්නේ එතනත් අපි දියුණුවකට ඇවිල්ලා තියෙන්නේ. අපිට ප්‍රථම වතාවට ගින්න නිවන්න බැරුව ගියාට මෙන්න ගිනි හටගත්තා කියලා තේරුම් ගැනීමත් මහ දැවැන්ත දෙයක්. අනිත් එක ගිනි ඇවිලෙන දෙකි කියලා දැන ගැනීමත් වැදගත්. දැන් ඔබ දැකලා ඇති සමහර වාහනවල ගහලා තියෙනවා වහා ගිනි ඇවිලෙන සුළුය කියලා. highly inflammable. එතකොට ඒක දැන ගැනීම වටින්නේ නැද්ද? කවුරුත් ගිහලා ඕකේ හැප්පෙන්න යන්නේ නැහනේ. ඇයි හැප්පෙන්න යන්නේ නැත්තේ? ඕක මහා ගිනි ඇවිලෙන සුළුයි. දැන ගැනීම වටිනවා. එහෙනම් අපි ගහ ගන්න ඕන වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා කොහෙද? ඇහි බෝඩ් එකක් ගහ ගන්න ඕන. කනේ ගහ ගන්න ඕන බෝඩ් එක වහා ගිනි ඇවිලෙන සුළුයි. නාසයේ ගහ ගන්න වහා ගිනි ඇවිලෙන සුළුයි. දිවට වෙනම ගහ ගන්න ඕන. වහා ගිනි ඇවිලෙන සුළුයි. කයට ගහ ගන්න ඕන වහා ගිනි ඇවිලෙන සුළුයි. මනසට ගහ ගන්න ඕන වහා ගිනි ඇවිලෙන සුළුයි. දැන් කොහොමද දිවේ తত্ত্বය? ගිනි ඇවිලෙන සුළු නිසා නොවේද මෙවැනි ආකාරයක ආහාර පරිභෝජනයක් තියෙන්නේ. දැන් බාඩ රාත්‍රී කාලයේදී කොයිතරම් ආහාර නිෂ්පාදනයක් එක වර්ග වලින් සිදු වෙනවද කියලා. සමහර තැන් වලින් යනකොට ශබ්ද කොහමද? දඩ ගාලා එක විදියට අර ඒක සවුන්ඩ් වලට ගහන්නේ. ෆ්‍රයිඩ් රයිස්, කොත්ත රොටි නේද? ඒ වගේ එක ශබ්ද. දැන් හැම කාලෙකම ওই ගින්න තියෙනවා. ඔබ හිතන්න එපා කල බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ ගින්න තිබුණ නැහැ කියලා. තිබුණා. මේ යුගයේ වෙනකොට ඒවා තව සංකීර්ණ වෙලා. ගිනි ඇවිලෙන ප්‍රමාණය වැඩි. ඒවට ලැබෙන අවකාශ වැඩි. දැන් ඒ දවස්වල ගීතයක් අහගෙන හිටියේ අර ග්‍රැමෆෝන් එකක් දාගෙන යාන්තම් කුරුටු ගගා ගීතයක් අහනවා. ගිනි ඇවිලෙන ප්‍රමාණය අඩුයි.
ඒ වෙලාවට ඇහුවා ඉවරයි. දැන් ෆෝන් එකේ දාගෙන ඕන තරම් අහන්න පුළුවන්. ෆෝන් එකකින් ගත්තත් අහන්න පුළුවන්. වෙන කෙනෙකුට කතා කරත් ඔන්න ඇහෙනවා. දැක්කද? ඒ නිසා මේ ගිනි ඇවිලෙන්න අවකාශයේ වැඩි යුගයක අපි ඉන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ගිනි නිවෙන්න තියෙන ඉඩකඩ අද අඩුයි. ඒක දැනගැනීමත් අපිට වාසියක්. ඒතර ගිනි නිවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ගිනි ඇවිලෙන ප්‍රමාණය වැඩි. මේ ආයතන කියන්නේ ගිනි ඇවිලෙන ඒවා. අපි මේක ඉන්ද්‍රිය සංවර කරගත්තොත් මේ ගින්න නිවා ගන්න පුළුවන්. මේ ගින්දර ටික නිවා ගත්තොත් තමයි යම් දවසක අපි සංසාරයෙන් නිදහස් වෙන්නේ කියන අවබෝධයට පැමිණීම පවා සම්මා දිට්ඨිය. එතනම සම්මා දිට්ඨිය තියෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියමයි උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර. එතකොට මේ දේශනාව අහගෙන ඉන්න පින්නත් අය හිතන්න එපා අපිට කරන්න අමාරුයි කියලා එහෙම නෙමෙයි හිතන්න ඕන. දැන ගැනීමම වටිනවා කියලා හිතන්න ඕන. මේ කොච්චර වටිනවද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව මේක දැනගත්තු එක. දැන් මට තේරෙනව නෙවෙයි ඇහැ ගිනි ගන්න හැටි. දැන් මේ දේශනාව අහපු කෙනෙක් හරියට හොඳට සී කල්පනාවෙන් හිටියොත් එයාගේ ඇස යම් වෙලාවක එයා කැමති රූපයකට ගිහිල්ලා ඇලිච්ච ගමන් එයාට තේරෙනවා මෙන්න ගිනි ගත්තා කියලා. එතකොට එයාට පුළුවන් ඉක්මනින්ම නිවලා දාන්න. ඒ ශබ්දයකට ඇහිච්ච ගමන්ම එයා ඇලුනා කියලා තේරෙනවා ගිනි ගත්තා කියලා. අනිත් පැත්තෙන් ද්වේෂයේ පැත්තෙන් එනකොටත් එයාට තේරෙනවා මම මේ කැමති නැති කෙනෙක්ගේ රූපයක් ඔය ඉස්සරහට එන්නේ ඔන්න දැන් මට ගිනි ගත්තා වැඩක් නැහැ ඔය ගැන හිතලා කියලා එහෙම අතහැරලා දාන්න පුළුවන්. එයාගේ හඬ ඇහෙනවා වැඩක් නැහැ ඔය ගැන හිතලා අතහැරලා දාන්න පුළුවන්. ඒ නිසා මේ ගිනි ටික නිවා ගැනීම තමයි ක්‍රමක්‍රමයෙන් නිවන් මාර්ගට යන්න හේතු වෙන්නේ. ඒතකොට ඇස මුල් කරගෙන මේ ගින්න හට ගන්නවා, කන මුල් කරගෙන මේ ගින්න හට ගන්නවා, නාසය මුල් කරගෙන මේ ගින්න හට ගන්නවා. දැන් නාසය මුල් කරගෙන සුවඳ වර්ග. දැන් මොනතරම් ප්‍රමාණයක් ලෝකයට ඇවිල්ලා තියෙනවද? දැන් සමහර අය මුළු පඩිය නැත්නම් අපි කියනවා තමන්ගේ වේතනය සම්පූර්ණ වියපෑදම් කරන්නේ ඒවා ගන්න. අරගෙන ඉතින් ගාගෙන ඉන්නවා. සමහර ලාවට ඒ අයට හොඳ වුණාට අනිත් අයට හොඳ නැහැ. වෙන එක්කෙනෙකුට මේක බොහෝම මනස් නැත්නම් බොහෝම ප්‍රියජනක දෙයක් ඒ සුවඳ වර්ගය, තවත් කෙනෙකුට ඒක බොහෝම අප්‍රසන්න දෙයක්. ඒතකොට මේ අප්‍රසන්න එක්කෙනාට හටගන්නේ ගින්න ද්වේෂ සාගත එකක්. ප්‍රියජනක එක්කෙනාට හටගන්නේ රාග එකක්. ඒ විදිහට යන්නේ. සමහර අයට මෝහයෙන්. ඊළඟට පින්වත්නි දැන් ඒ නාසය ඊට පස්සේ දිව ගැන මම සඳහන් කරා. ඊළඟට කය. දැන් බලන්න අද කොච්චර ආකාරයක වෙළඳ පොළට භාණ්ඩ ඇවිල්ලා තියෙනවද විවිධ විදිහේ සැප සම්පත් සහිත දේවල්. ඒ කාලේ පිලේ නිදාගත්තේ. ඒ කාලේ සමහරලාවට මේ පිලක් උඩ විතරක් නෙමෙයි ලෑලි උඩ බංකු තියාගෙන ඔහොමනේ හිටියේ. දැන් බලන්නකෝ. දැන් ඇඳක ස්වභාවය කොහොමද? මෙට්ටේක ස්වභාවය කොහොමද? පුටුවක ස්වභාවය කොහොමද? ඒ හැම එකකටම මුල් වෙලා තියෙන්නේ මේ ගින්නම තමයි. මේ ගින්න මුල් කරගෙනම තමයි මේ සියලු දෙයක්ම සිද්ධ වෙන්නේ. ඊළඟට මනස අපිට අඳුර ගන්න බැරි, අල්ල ගන්න බැරි අමාරුම එක්කෙනා තමයි මනස. මනසේ ගිනි ගැනීම. මනස කට්ට කෛරාටික එක්කෙනෙක්. මනස අපිව රවට්ටනවා. මනස තමයි ඇත්තටම කියනවා නම් අපිව මෙපමණ කාලයක් මේ ගින්නට අහු කරේ. අපේ ඇස ගිනි ගැන්නුවේ, කන ගිනි ගැන්නුවේ, නාසය ගිනි ගැන්නුවේ. ඇයි මෙයානේ එකතු වෙලා කරන්නේ වැඩේ? ඇස තියෙනවා, රූප තියෙනවා, විඥානය තියෙනවා, තුන එකතු වෙනවා. කොහොම නෙවෙන්නේ? කන තියෙනවා, ශබ්ද තියෙනවා, විඥානය එකතු වෙනවා. ඒතර ওই විදිහට තමයි මේ ආයතන හයම ගිනි ගැනීම සිදු වෙන්නේ. ඒතර යම් දවසක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. මොකද මේ ලෝකේ ඉන්නවා දෙදෙනෙක්. එක්කෙනෙකුට අපි කියනවා අශ්‍රුතවත් පෘථග්ජනය කියලා. ඒ අශ්‍රුතවත් පෘථග්ජන කෙනාට මේක තේරෙන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් ආර්යයන් වහන්සේලා වඳුනන්නෙත් නැහැ. ආර්ය ධර්මය දන්නෙත් නැහැ. ඒ වගේම ආර්ය ධර්මයේ හැසිරෙන්නෙත් නැහැ. ඒ කවුද? අශ්‍රුතවත් පෘථග්ජන. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කෙනා මේ ධර්මයේ දන්නවා. එයා අරියානන් දස්සාවි. ආර්ය ධර්මයේ දන්නවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ දන්නවා. ආර්ය ධම්මයේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ හැසිරෙනවා. අන්න ඒ කෙනාට මේ කාරණාව තේරෙනවා. පින්නතුනේ මේ ධර්ම කරුණු තේරුම් ගන්න හැකියාව තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට පමණයි.
ප්‍රඥාවන්ත කෙනාට විතරයි මේ ධර්මයේ තේරෙන්නේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්ත කෙනාට පමණයි මේ ධර්මයේ තේරෙන්නේ, දුෂ්ප්‍රඥායට නොවේ. ඒ නිසා දැන් කෙනෙකුට කිව්වම ඇහැ ගිනි ගන්නවා කියලා කොහෙද ගිනි ගන්නෙ? කෝ? පේන්නේ නැහනේ. කන ගිනි ගන්න කෝ? ඔය මොන මනස්ගතද කියවන්නේ කියයි. දැන් මේ ප්‍රඥාවන්ත කෙනාට තේරෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ විදියට තේරුම් ගන්න ප්‍රඥාවන්ත කෙනා ඇස ගැන කලකිරෙනවා. ඇයි මේක ගිනි ගන්න එකක්නේ. රූප ගැනත් කලකිරෙනවා. ඇසේ විඥානය ගැනත් කලකිරෙනවා. ඒ ඇසයි රූපයි විඥානය එකතු වෙන ඇසේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. ඒ විඳීම ගැනත් කලකිරෙනවා. ඒ වගේම කන ගැනත් ඒ විදියටම කලකිරෙනවා. නාසය ගැනත් කලකිරෙනවා. දිව ගැනත් කලකිරෙනවා. කය ගැනත් කලකිරෙනවා. මනස ගැනත් කලකිරෙනවා. බලන්න ඔබ පින්වත් අය ඒ විදියට කලකිරිලාද ඉන්නේ කියලා. තමන් එහෙම කලකිරිලාද ඉන්නේ කියලා. තමන් කලකිරිලා නැහැ කියන්නේ තාම සංසාරය ගැන කලකිරිලා නැහැ. gedara ප්‍රශ්න තිබුණා කියලා සසර කලකිරෙන්නේ නැහැ. ආර්ථික ප්‍රශ්න ආවා කියලා සසර කලකිරෙන්නේ නැහැ. සසර ගැන කලකිරෙන්න නම් ඇස ගැන කලකිරෙන්න ඕන, නාසය ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන කලකිරෙන්න ඕන. එතකොට අන්න එහෙම කලකිරෙන කෙනා ඒ නිබ්බින්දං විරජ්‍යති. එතකොට එයා කලකිරීම මුල් කරගෙන නොඇලෙන කෙනෙක් බවට පත් වෙනවා. ඇලෙන්නේ නැහැ ඊට පස්සේ. වැඩක් නැහැනේ මේ වගේ ඇහැක් කියලා එයා ඇලෙන්නේ නැහැ. මේ වගේ කනක් මොකටද කියලා ඇලෙන්නේ නැහැ. මේ වගේ නාසයක් මොකටද කියලා ඇලෙන්නේ නැහැ. මේ වගේ දිවක් මොකටද කියලා ඇලෙන්නේ නැහැ. මේ වගේ කයක් මොකටද, මේ වගේ මනසක් මොකටද කියලා ඇලෙන්නේ නැහැ. එතකොට විරාගා විමුච්ඡති. එතකොට එයා නොයල්ම නිසා එයා නිදහස් වෙලා යනවා. ඇලෙන්නේ නැහනේ. විමුක්තස්මින් විමුක්ත මීති ඥානං හෝති. එතකොට මිදුණාට පස්සේ, නිදහස් වුණාට පස්සේ මම දැන් නිදහස් වුණා කියන අවබෝධයට එනවා. කීනා ජාති. එතකොට ඉපදීම නැති වෙලා යනවා. වුසිතම් බ්‍රහ්මචරියං බඹසර වාසයේ නිම කළා. කතං කරණීයං නිවන් මගට කල යුතු සියල්ලම කළා. නාපරං ඉත්තත්තා යාති පජානාති. මට ආපහු කරන්න කිසිවක් ඉතුරු වෙලා නැහැ කියන අවබෝධයට එනවා. ඉදමවෝච භගවා අත්තමනා තේ බික්ඛු භගවතෝ වාසිතං අභිනන්දුන්ති. එතකොට මේ දේශනාව අහපු වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා ඊටාම සතුටින් මේ බුද්ධ භාෂිතය පිළිගත්තා. ඒ වෙලාවේදී අනිකුත් බොහෝ අවස්ථාවලදී සිදුවෙන්නේ එක්කෝ ඒ යම් කෙනෙක් තිසරණයටපත් වීම නැත්නම් සෝවාන් වීම වගේ තත්ත්වයක්. නමුත් පින්වත්නි මෙතන වෙච්ච විශේෂත්වය තමයි මේ උතුම් දේශනාව අවසානයේදී එතන වැඩ සිටි දහසක් ස්වාමින් වහන්සේලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා උපාදාන රහිතව උතුම් අරහත් තත්ත්වයටපත් වුණා. ඒක තමයි මේ දේශනාවේ තියෙන සුවිශේෂත්වය. මේ දේශනාවේ ඒක තමයි ඊට වැදගත් වෙන්නේ ආදිත්ත පරියාය සූත්‍රය. ඒ නිසා අප සියලු දෙනාමත් ඒ විදිහට මේ ආයතන ගැන මනා අවබෝධයක් ඇති කරගෙන මේ ආයතන වලින් ගැලවිලා ආයතන වලට තියෙන ඇල්ම දුරු කරගෙන ආයතන වලින් නිදහස් වෙමු. ඒ කියන්නේ අපි සංසාරයෙන්ම නිදහස් වීමටම අදිෂ්ඨාන කර ගනිමු. අද දවසේදී මේ උදාරතර ධර්ම දේශනා පවත්වන්නට දායකත්වයේ දරුවේ කුඩා බුද්ගමුවේ අංක 165 හි පදිංචි රෝහිණී නාරංගොඩ මහත්මිය, ක්වින්ටස් පෙරේරා මහත්මයා සහ පාමංකඩ නන්දිමිත්‍ර ප්‍රදේශයේ පදිංචි ගර්ටි අබේවික්‍රම මහත්මිය යන සොයුරු සොයුරියන් විසින් ඒ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 33කට පෙර පරලෝසපත් කමලා පතිරණ මෑණියන්ට සහ වසර 3කට පෙර පරලෝසපත් චන්ද්‍රා අබේවික්‍රම ඒ ස්වාම පුරුෂයාටත් පවුලේ මියගිය අනෙක් සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන්නට. ඒ නිසා ප්‍රථමයෙන්ම අප මේ විසින් අත්පත් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ වසර 33කට පෙර පරලෝසපත් කමලා පතිරණ මෑණියන්ට සහ වසර 3කට පෙර පරලෝසපත් චන්ද්‍රා අබේවික්‍රම ස්වාම පුරුෂයාටත් පවුලේ මියගිය අනෙක් සෑම ඥාති මිත්‍රාදීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගාමී ජීවිත සැපවත් භාවයට පත් වී කෙලවර අමා මහ නිවනින් සැනසෙත්වා. ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සෑම දෙනා නමින් මියගිය ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනින්ම සැනසෙත්වා. මේ උදාරතර පින සීල දෙවියෝ අනුමෝදන් කර ගනිත්වා. දෙවියන්ගේ අනන්ත ආශිර්වාදයේ පෙබරවාරි 28 වෙනි දිනට 89 වෙනි ජන්මදිනයේ සමරන තමන්ගේ පියාණන්ට සලසලා දීලා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය දීර්ඝායු සම්පන්නියම උදා කෙරෙත්වා කියලා සාදු කියන්න. අද ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත්තු නාරංගොඩ රෝහිණී නාරංගොඩ මහත්මියට, ක්වින්ටස් පෙරේරා මහත්මයාට, ඒ වගේම ගර්ටි අබේවික්‍රම මහත්මිය ඇතුළු සොයුරු සොයුරියන්ට
ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිතක් සාන්තියක්ම උදා කෙරෙත්වා කියලා සාදු කියන්න. ධර්ම දේශනාව සහභාගී වුණු සැමටත් දේශනාව ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිතක්ම උදා කෙරෙත්වා කියලා සාදු කියන්න. විශේෂයෙන්ම මෙම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සභාපති තැන්පත් අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථක කරගන්න භාග්‍ය වාසනාව උදා කෙරෙත්වා කියලා සාදු කියන්ට. දෙවියෝද ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. දෙවියෝ අමා මහ නිවනින් සැනසෙත්වා. මේ සිද්ධ කළ උදාාර උසස් පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමේ තුලින් අප සියලු දෙනාගේම මෙලව ජීවිතය යහපත් වේවා. පරලොව ජීවිත සුගතිය මෙහිමි වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩමකට වදාළ සාන්ත සුන්දර පරම රමණීය අතුතුම් අමාමා නිර්වාණ සම්පත් මේ ජීවිතවලදී ගෞතම බුද්ධ ශාසනයේදීම සාත්සාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව භාග්‍ය උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු තං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත් සැලසේවා. අද දවසේදී සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් ධර්මානුශාසනාව පවත්වා වදාළ කඳාන පොල්පිටි මෝකලාන අශෝකාරාම වාසී සිරි විමල සිරි ඉංග්‍රීසි දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද පොල්පිටි මෝකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් සසුන් කෙත ධර්මයෙන් පෝෂණය කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.